ආයිබෝන් ජේසු පිහිටයි. මගේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරියනි, අපි දේව රාජ්‍ය ගැන කතා කරනවා. දේව රාජ්‍ය ගැන අහලා තියෙනවා. දේව රාජ්‍ය කොහෙද තියෙන්නේ? දේව රාජ්‍ය මොන වගේද? අද ධර්මය අනුව ධර්ම කතිකාවත හරහා දේව රාජ්‍ය ගැන වැඩිදුරටත් කතා කරන්න අපි සූදානම් වෙනවා. අද දවසේ සාමාන්‍ය සමයේ 11 වෙනි ඉරුදිනට නියමිත දේව වාක්‍ය සංග්‍රහය අපි සූදානම් ධර්මය අනුව ධර්ම කතිකාවත තුල කතිකාවට ලක් කරන්න. ඉතින් අද දවසේ අපි සූදානම් වෙන්නේ සාමාන්‍ය සමයේ 11 වෙනි ඉරුදිනට නියමිත දේව වාක්‍ය සංග්‍රහය බොහොම සරලව අපිට තේරෙන විදිහට පැහැදිලි කරගන්න. ඉතින් අද දවසේ මේ දේව වාක්‍යයන් අද ශුද්ධ සභා මාතාව අපිට දීලා තියෙන පළවෙනි කියවීම, දෙවෙනි කියවීම සහ ශුද්ධ සුවිශේෂය බොහොම සරලව ප්‍රායෝගිකව අපේ ජීවිතවලට අපි අතුල් කරගන්නේ කොහොමද? මේ දේවල් අද දවසෙත් අපිට පැහැදිලි කරන්න, කතා කරන්න, ඒ අනුශාසකත්වය ලබා ගන්න අද දවසෙත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා රූපවාහිනියේ ශාලෝම් මැදිරියට. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා මම මේ වෙලාවේදී වාද්දුව මේ සම්සේවක ගරු ගයාන් ප්‍රසන්ත පූජා ප්‍රසාදීන් වහන්සේව ජේසු පිහිටයි කියලා වහන්සේ බොහොම ගෞරවයෙන් පිළිගන්න කැමතියි පියතුමනි. ඉතින් මගේ ප්‍රේමවන්තයනි, අද අපි පළවෙනි කියවීමට යන්න කලින් අපි පියතුමන්ගෙන් පැහැදිලි කරගන්න සූදානම් වෙනවා. ගරු පියතුමනි, අපිට පැහැදිලි කරලා දෙන්න අද දවසේ මේ ශුද්ධ ලියවිලි පාට ගත්තාම තේමාව මොකක්ද පියතුමනි අද දවසේ අපිට උගන්වන්න? ඔව්, අද ඇත්තටම අපිට මතක් කර දෙනවා දේව රාජ්‍යයේ ආරම්භය සහ දේව රාජ්‍යයේ විකාශනය, ඒ විකාශනය තුළ දේව රාජ්‍ය ඇති කරගන්නා වූ තත්ත්වය. ඉතින් මේක අපිට පැහැදිලි කරන්නට ස්වාමින් වහන්සේ විශේෂයෙන් සුදෝ සුවිශේෂය තුලත් ලස්සන කුෂිකාර්මික තේමාවක් ගන්නවා. අපි පළවෙනි කියවීම තුලත් දකින්නේ හා සමානයි. ඒ කියන්නේ උන්වහන්සේ විශේෂයෙන් සුදෝ සුවිශේෂය තුල අපි දකින්නේ මේ ගසක් බීජයක් පැල කරලා මේ බීජයෙන් මහා වෘක්ෂයක් ඇති වෙලා ඒ වෘක්ෂය තුලින් ඇති කර ගන්නා වූ ඵලදාව ගැන කතා කරමින් අපි දන්නවා බීජයක් පැල කරන්නට ගොවි මහත්තයෙක් ගොඩක් කොච්චර මහන්සි වෙන්න ඕනේද කියලා නේද? ඔහු පොළව සකස් කරලා මේ හැම දෙයක්ම කරලා ඒක පැල කරනවා. පැල කරලා යම්කිසි කාලයක් ගත වෙද්දී ඒකෙන් ලොකු වෘක්ෂයක් හට ගන්නවා. එතකොට මේ වෘක්ෂය හට ගැන්වීම, ඒ කියන්නේ මේ බීජය වෘක්ෂයක් බවට පත්වීම, මේ පරිවර්තනය සිදුවෙන කාලය ඉතා ඉක්මනින් සිදුවෙන දෙයක් නෙමෙයි. ඒකට ලොකු කාලයක් යනවා. නමුත් ඒක දෙවියන් වහන්සේ තුල බොහොම ලස්සනට සිදුවෙන දෙයක්. අන්න ඒ වගේ තමයි දේව රාජ්‍ය කියන දේත් බොහොම සරලව පටන් ගත්තා. අද මේ වන විට ඒක ලොකු ව්‍යාප්ත වෙලා තියෙනවා. ලෝකේ පුරාම ව්‍යාප්ත වෙන දෙයක් බවට පත් වෙලා තිබෙනවා. ජෙරුසලමට විතරක් සීමා වුණේ නැහැ. ආරම්භය ජෙරුසලම තුල සිදු වුණත් අද මුළු ලෝකයේ තුලම සුදෝ සභා ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් දේව රාජ්‍ය ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි විශේෂාකාරයෙන් අද දේව වචනය තුල අපිට තේරුම් ගන්නට ආරාධනා කරන්නේ. දේව රාජ්‍ය කියන්නේ හුදෙක්ම දකින්න දෙයක් නෙමෙයි, ඊට එහා ගිය දෙයක් කියන දේ පියතුමන් පැහැදිලි කරන්න. ඉතින් අපි සූදානම් අද මේ කතිකාවත ඇතුලේ මේ සියලු කාරණු කාරණා සරලව පැහැදිලි කරගන්න. ඉතින් අපි සූදානම් අද දවසේ සාමාන්‍ය සමයේ 11 වෙනි ඉරුදිනට නියමිත දේව වාක්‍ය සංග්‍රහයේ පළමු වන දේව ප්‍රකාශනයට අපේ අවධානය යොමු කරන්න. පළමු වන දේව ප්‍රකාශනය උපුට ගන්නේ එසකියල් දිවස් ප්‍රසාදීතුමාගේ පොතේ 17 වෙනි පරිච්ඡේදයෙන්. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. උස්සූ කිහිරිගස් මුදුනෙන් මමම රිකිල්ලක් ගෙන එය සිටුවන්නෙමි. එහි මුදුන් රිකිලි වලින් ලපටි රිකිල්ලක් කඩාගෙන උසට උසේ ඇති කන්දක් මුදුනේ සිටුවන්නෙමි. මම එය උස්සූ ඊශ්‍රායෙල් කන්ද උඩ සිටුවන්නෙමි. එයින් අතු ලියලන්නේය. එහි ඵලදාව හටගන්නේය. එය උතුම් කිහිරි ගසක් වන්නේය. පියාපත් ඇති සියලු ආකාර පක්ෂීහු යට ලගින්නෝය. ඒ අතුවල සෙවණෙහි උන් ලගිනු ඇත. එවිට ස්වාමීන් වන මා උස් ගස පහත් කළ බවත්, මිටි ගස උස් කළ බවත්, සරු ගස වියලි කළ බවත්, වියලි ගස සරු කර ඇති බවත් දේශයේ සියලු ගස් දැනගනු ඇත. ස්වාමීන් වන මම මෙසේ වදාළෙමි. වදාළ ලෙසම කරමි. පියතුමනි, වහන්සේ පැහැදිලි කරපු විදිහටම අද දවසේ මේ පළවෙනි දේව ප්‍රකාශනයේ ඉඳන්ම මේ කෘෂිකාර්මික උදාහරණ තමයි අපිට ගොඩක් තියෙන්නේ. මේ කතාව බැලු බැලමට අපිට පේන්නේ මේ ගස් ගොඩක් ගැන කියන කතාවක්. උන්වහන්සේ
මේ ගසක් ආශ්‍රිතව අපිට කියන කතන්දරයක් වගේ මේ ලියවිල්ල පිටිපස්සේ තියෙන ඉතිහාසය සාරාංශය මොකද්ද පියතුමනි? ඔව් දැන් මේ අපි ගත්තාම මේ එසකියල් දිවස්පසාරතුමාගේ පොතෙන් තමයි මේ කොටස උපුටා ගන්න. ඉතින් අපි දන්නවා සුදු බයිබලයේ තුර දිවස්වරුන්ගේ පොත් තිබෙනවා. ඉතින් එහිදී අපි හඳුනනවා ප්‍රධාන දිවසිවරු, සුළු දිවසිවරු ඒ වගේ අපි හඳුනනවා. මෙතනදී අපි එසකියල් දිවස්පසාරතුමා ගත්තාම එසකියල් දිවස්පසාරතුමාත් ඊසායියස් දිවස්පසාරතුමා, ජෙරමියා දිවස්පසාරතුමා වගේ ප්‍රධාන දිවසිවරයෙක්ගේ ගණයට අපි ගණන් ගන්නවා. එතකොට මේ උන්වහන්සේගේ පොතත් ප්‍රධාන දිවසිවරුන්ගේ පොතක් හැටියට අපි හඳුන්වනවා. ඉතින් මෙතනදී ඇත්තටම එසකියල් දිවස්පසාරතුමාගේ පොතෙනුත් කතා කරන්නේ ඇත්තටම එසකියල් දිවස්පසාරතුමාගේ පොත අපි ගත්තාම මේ පොත ප්‍රධාන කාණ්ඩ තුනකට වෙන් කරන්න පුළුවන් මේ තියෙන වචනය. එකක් තමයි මුලින්ම කතා කරන කොටස ඊශ්‍රායල් ජාතිය කෙරෙහි ඇතිවන විනිශ්චය. දෙවැනි කොටස මුළු ජාතීන් ඔක්කොම මුළු ජාතීන්ගේ විනිශ්චය. පළවෙනි කොටස ඊශ්‍රායල් ජාතියගේ විනිශ්චය, දෙවෙනි කොටස මුළු ජාතීන්ගේම විනිශ්චය. ඊට පස්සේ තුන්වෙනි කොටස හැටියට අපිට ගන්න පුළුවන් ඊශ්‍රායලයට අතීතයේ ලැබෙන දේවාශිර්වාදය. ඒක තමයි මේ එසකියල් දිවස්පසාරතුමාගේ පොත සම්පූර්ණයෙන්ම ගැබ් වෙලා තියෙන්නේ. ඉතින් ඔබ මගෙන් අර ඒ ඉතිහාසය ගැන විශේෂයෙන් කතා කරපු නිසා ඉතින් එසකියල් දිවස්පසාරතුමාගේ පොත ගත්තාම අපිට ප්‍රධාන වශයෙන් තේරුම් ගන්නට පුළුවන් ওই කාරණා. පියතුමනි එතකොට දැන් මෙතනදී අර වහන්සේ පටන් ගද්දිම කිව්වා වගේ ඇයි මේ අද මේ ගසක් උදාහරණයට අරගෙන උන්වහන්සේ අපිට කතා කරන්නේ? ඔව්. දැන් එතනදී අපි ඇත්තටම මේකේ අපි දන්නවා හැමදාම අපි තේරුම් ගන්න දෙයක් තමයි සුදුසු විශේෂයත් පළවෙනි කියවීමත් අතර තියෙන බොහොම ලස්සන සම්බන්ධතාවය. ඉතින් මේ සම්බන්ධතාවය බොහොම ලස්සනට මෙතනදී ඇත්තටම පෙන්눔 කරනවා. ඉතින් අපි දකිනවා මෙතනදී මේ දෙවියන් වහන්සේගේ කාර්යයක් තමයි මේ ශාකයක වර්ධනය කියන එක සිදු වෙන්නේ. අපි මිනිසයන් හැටියට අපිට බීජයක් පැල කරන්නට පුළුවන්. ඒකට අවශ්‍ය කරන බාහිර සාධක ඔක්කොම දෙන්නට පුළුවන්. නමුත් ඒක වැඩිම, ඒක වර්ධනය සිදුවීම දෙවියන් වහන්සේගේ කාර්යයක්. ඒක සුදුසු විශේෂය තුළ අපි දකිනවා වගේම තමයි මේ පළවෙනි කීම තුළ දෙවියන් වහන්සේ සඳහන් කරන්නේ උන්වහන්සේ බොහොම උස්සු කිකිරි ගහක මුදුනේ තියෙන පුංචි රිකිල්ලක්. බොහොම පොඩි කොටසයි. උන්වහන්සේ මේ පොඩි කොටස කඩාගෙන ගිහිල්ලා උන්වහන්සේ ඒක ඊශ්‍රායලයේ මහා කඳු මුදුනේ ඒක පැල කරනවා. ඔව්. සමහර විට කඳු මුදුනක් කියපුවාම අපි ගොඩාක් වෙලාවට හිතන්නේ මේ ශාක වර්ධනය වෙන තැනක් කියලා නේ. පැල ඇටි වර්ධනය වෙන තැනක් කියලා. සමහරට මේ නිකම්ම රිකිල්ලක් ගිහිලා පැල කිරීම තුල දැන් අපි එතනට ගිහිලා බීජයක් පැල කරා නම් සමහරට විශ්වාසය වැඩි වෙන්නට පුළුවන් බීජයකින් පැලයක් එයි කියන එක. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් මොනවාද මේ කෘෂි කර්මාන්තය තුල සමහර අවස්ථාවලදී බීජ වලින් පැල උපයා ගන්නවා. ඒ වගේම රිකිලි වලින් පැල උපයා ගන්න එක තියෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ කතා කරන්නේ මෙතන එතකොට මේ සමහර උස්සයයි කියන කඳු මුදුනක් යයි කියන තැනක දෙවියන් වහන්සේගේ වැඩ සිටීම ගැනත් අපි කතා කරන අතරම නමුත් ඒ වගේ තැනක සමහර විට මේ රෝපණය වීමක් කියන එක ගොඩක් දුරට දකින්නට අඩු දෙයක්. නමුත් ස්වාමීන් වහන්සේ තුළ ඒක උනත් සිදු වෙන්නට පුළුවන්. උන්වහන්සේ කියන්නේ මේ පුංචි රිකිල්ල මහා වෘක්ෂයක් බවට පරිවර්තනය වෙනවා. ඒ පරිවර්තනය වීම උන්වහන්සේ තුළ සිදු වෙන දෙයක්. එතකොට අපිට උන්වහන්සේ අද ඇත්තටම මේ දේවචනය තුළ කතා කරන දේ තමයි සමහර විට මිනිස්යාගේ බලපෑම තිබුණා හෝ නොතිබුණා දෙවියන් වහන්සේගේ කාර්ය පරිසරය තුළ සිදු වෙනවා. දෙවියන් වහන්සේ පරිසරයේ මේ ව්‍යාප්තිය නැත්නම් පරිසරයේ මේ දිගින් දිගටම මේ රෝපණය වීම එහෙම නැත්නම් ඒකේ වැඩි වර්ධනය වීම උන්වහන්සේ තුළ සිදු කරනවා කියන දේ තමයි උන්වහන්සේ ඇත්තටම අපිට මතක් කර දෙන්නේ. පියතුමනි එතකොට මේ කාරණය ඇතුලේ ගැබ් වෙලා තියෙන ආත්මික කාරණේ කුමක්ද? ඒ කියන්නේ පියතුමනි දැන් උස්සු කන්ද මේ උස්සු ගස අතුරුකිල්ල මේ හරහා අපේ ජීවිතයේ ඇතුළට උන්වහන්සේ මේ වචන හරහා මොකද්ද කතා කරන්නේ පියතුමනි? උන්වහන්සේ මෙතනදී අපිට පෙන්වන්න ගන්න තියෙන්නේ උන්වහන්සේ තුල අපි අත්දකින්නා වූ මහා වරප්‍රසාදය. දැන් මේක රිකිල්ලක් හැටියට තිබිච්ච දේ මහා විශාල ගහක් උස්සු ගහක් බවට පත් වෙනවා. ඒතකොට එතන උන්වහන්සේ ඊට පස්සේ කියනවා එතනට එනවා මේ අතු මත ලගින්නට එනවා කුරුල්ලන් පක්ෂීන්. ඒ පක්ෂීන් එතන අත්දකින්න වරප්‍රසාදය. ඒ පක්ෂීන්ට ඒක නවාතන් පොළක් බවට පත් වෙනවා. උන්ට වාසස්ථානයක් බවට පත් වෙනවා එතන. එතකොට දෙවියන් වහන්සේ සමහර විට දෙවියන් වහන්සේගේ කාර්යය දිගින් දිගටම කරගෙන යනවා. ඒ කාර්යය තුළ දෙවියන් වහන්සේට සම්බන්ධ වෙන කෙනාට ඒ වරප්‍රසාද ජීවිතයේ සම්පූර්ණයෙන්ම අත්දැකීම අයිති කරගන්නට පුළුවන්. දැන් මෙතන ඇත්තටම ස්වාමින් වහන්සේ හා පළවෙනි කීමේ අපි ගත්තාම
මනුෂ්‍යයා ගැන ලොකු කතාවක් නැහැ. මනුෂ්‍යයාගේ සම්බන්ධතාවයක් නැහැ. එතන ඇත්තටම මනුෂ්‍යයා ගිහිල්ලා පැලයක් කිරීමකුත් නෙමෙයි. නමුත් දෙවියන් වහන්සේ තමයි මේ රිකිල්ලා ගිහිල්ලා පැල කරන්නේ. එතකොට දෙවියන් වහන්සේගේ කාර්යය තුල ඉන් පස්සේ මේ ඒකට සම්බන්ධ වෙන අය, මේ පක්ෂීන්, මේ කුරුල්ලන්, මේ අය අත්දකින්නා වූ වරප්‍රසාදය. පියතුමනි, මේ පළවෙනි කියවීමේ අන්තිම හරියේ උන්වහන්සේ මේ විදිහට අපිට කතා කරනවා මේ ස්වාමින්වන මා උස්ගහ පහත් කළ බවත්, මිටිගහ උස් කළ බවත්, සරුගස වියලි කළ බවත්, වියලි ගස සරු කර ඇති බවත් දේශයේ සියලු ගස් දැනගනු ඇත. මේකේ සරල අර්ථය මොකක්ද පියතුමනි? ඒ කියන්නේ දෙවියන් වහන්සේ මෙතනදී පෙන්වන්න කරන්න යන්නේ දිවස්පසාරිතුමාගේ මාර්ගයෙන් දෙවියන් වහන්සේගේ කාර්ය තුල හැම දෙයක්ම පරිපූර්ණත්වයට පත් වෙන්නත් පුළුවන්, හැම දෙයක්ම වෙනස් වෙන්නටත් පුළුවන්. ඒක එකපාරටම සිදු වෙන දෙයක් නෙවෙන්න පුළුවන්. නමුත් ඒකට සමාජයට කාලයක් ගත වෙන්නට පුළුවන්. මේ කාලයත් එක්ක දෙවියන් වහන්සේ ඒ පණිවිඩය කියන දේ, දෙවියන් වහන්සේ මිනිසයාට දිය යුතු අනුදැනුම කියන දේ දෙවියන් වහන්සේ ලබා දෙනවා. ඒක උන්වහන්සේ ඕනම ක්‍රමයකට ඒක උන්වහන්සේට ලබා දෙන්නට පුළුවන්. උන්වහන්සේ සර්ව බලධාරී තරන් වහන්සේ හැටියට දැන් මෙතනදී උන්වහන්සේ සමහර විට මෙතනදී මේ හැම එකටම කතා කරන්නේ පරස්පර විරෝධීතාවයකින්. උස් එක මිටි කරනවා. මිටි එක උස් කරනවා. ඒ වගේම පළදාව තියෙන එක වියලි එකක් බවට පත් කරනවා. වියලි එක පළදාව තියෙන බවට පත් කරනවා. නේ? එතකොට ඒක දෙවියන් වහන්සේගේ අතේ තියෙන්නේ. ඒක වෙන කෙනෙකුට බාහිරින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ ඵල උපදවීම කියන එක හෝ ඵල නැති කිරීම කියන එක හෝ එහෙම නැත්නම් ගහේ තියෙන ප්‍රමාණය, ශක්තිය ඒක වර්ධනය කිරීම හෝ ඒක නැති කිරීම හෝ ඒක දෙවියන් වහන්සේ සතු දෙයක්. දෙවියන් වහන්සේ ආරම්භයේ සිට ලෝකයේ මැවීමේ සිට දෙවියන් වහන්සේ තුල මහා බලයෙන් සිදුවන දෙයක් හැටියට අපිට මතක් කර දෙනවා. පියතුමනි, මේ කාරණේ මෙහෙම තියෙද්දී දැන් සමහර වෙලාවට පියතුමනි දැන් දෙවියන් වහන්සේ මේ ලපටි රිකිල්ලක් අරගෙන කඳු මුදුනක් උඩ හිටවලා ඒක පළදරලා සරුගසක් බවට පත් වෙලා ඒකේ පක්ෂීන් පවා ලැබුම් ගන්න තැනට පත් වෙලා ඒ ගසට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම සෙවණ සදන තැනක් බවට පත් වෙනවා. පියතුමනි, ඒතර අපේ ජීවිත ගත්තොත් සමහර වෙලාවට දෙවියන් වහන්සේ අපිට දෙන අත්දැකීම්, සමහරවිට දෙවියන් වහන්සේ කැඳවන තැන අපිට පේන්න පුළුවන් සමහරවිට මේ ලපටි රිකිල්ලක් වගේ. සමහරවිට අපිට ජීවිතේ ගන්න එන තීරණ ඉස්සරහා අපි සමහරවිට ඒවා අපිට ඇතුළට සමහරවිට දැනෙනවා මේක ස්වාමීන් වහන්සේගේ කැඳවීමක්. නමුත් අපි හිතනවා නෑ මේක අර වහන්සේ කිව්වා වගේ ලපටි රිකිල්ලක් කොහොමද කඳු මුදුනක් උඩ පැලවෙන්නේ. අන්න ඒ තර්කය අපේ ඇතුළෙන්ම අපි කරන්න පටන් ගන්නවා. එතකොට ඔබ වහන්සේ මොකද්ද දෙන උපදේශනය? අපි කොහොමද මේ ලපටි රිකිල්ල මෙතන පැලවෙයි කියන ඒ දැඩි ආත්ම විශ්වාසය, දෙවියන් වහන්සේ කෙරෙහි තියෙන ඒ දැඩි ඇදහිල්ල ඇති කරගන්නේ පියතුමනි? ඔව්, ඇත්තටම ඒක දෙවියන් වහන්සේ තුළම අපි විශේෂයෙන් අත්දකින්න දෙයක් නේ. දැන් අපි ගත්තාම නිකන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් දැන් ජේසුගේ ප්‍රසිද්ධ ජීවිතේ ජේසු අවුරුදු 3ක් තමයි ප්‍රසිද්ධ ජීවිතය ගත කළේ නේ. නමුත් ඒ අවුරුදු 3 වෙනුවෙන් ජේසු අවුරුදු 30ක් අප්‍රසිද්ධව පුහුණු වුණා. අප්‍රසිද්ධ උන්වහන්සේ දෙවියන් වහන්සේ තුල, යාඥාව තුල දෙවියන් වහන්සේ තුල ඒ කාර්යය කළා. එතකොට ඒ කාලෙදී දෙවියන් වහන්සේ ජේසු මේ ලෝකෙට එවලා ජේසු ඉපදිච්ච දවසේ ඉඳන් ජේසුගේ කාර්යය කරන්න කිව්වේ නෑනේ නේද? උන්වහන්සේට යම්කිසි කාලයක් දුන්නා. නේ? ඒ කියන්නේ උන්වහන්සේ රිකිල්ලක් වගේ තිබිච්ච කියන්නේ ඒ මට්ටමේ හිටපු කාලයක් තිබුණා. එතකොට ඒක වැඩි වර්ධනය විය යුතු කාලයක් උන්වහන්සේට දුන්නා. ඒ කාලය සම්පූර්ණ වුණායින් පස්සේ ඔන්න අවුරුදු 3ක කාර්යයක්. අපිට හිතෙන්න පුළුවන් මේ අවුරුදු 3ක කාලයකට මෙච්චර කාලයක් අවශ්‍යද? මෙච්චර උන්වහන්සේ අප්‍රසිද්ධව ඉන්න ඕන වුණාද මේ අවුරුදු 3ක කාලේ? නමුත් ඒක තමයි දෙවියන් වහන්සේ තුල උන්වහන්සේගේ සලස්මනේ. ඒක අපිට ක්ෂණිකව ඉක්මනට වෙන්න ඕනේ කියන දේ නෙමෙයි. මහා විපර්යාසයක්, මහා වෙනසක් සිදු කරනවා. නමුත් ඒ සඳහා නියමිත කාලයක් තියෙනවා. ඒක දෙවියන් වහන්සේ තුල අපි අනිවාර්යයෙන්ම අත්දකින්නවාමයි. මගේ ප්‍රේමන්තිනේ, මං හිතන්නේ අර ඔබ චීන උණගස් ගැන අහලා ඇති. පියතුමන් මේ කියන කතාවම තමයි ඒවා හැදෙන්න, ඔබට හැදෙනවා පේන්න සමහරවිට අවුරුදු ගාණක් යනවා. හැබැයි ඒකේ මුල් ටික පොළොව යටට යනවා. පියතුමනි, මේ දේව රාජ්‍යත් මේ වගේමයි කියන දේ ඔබ වහන්සේ පැහැදිලි කරන්නේ. හොඳයි. ඉතින් අපි සූදානම් වෙනවා අද දවසේ සාමාන්‍ය සමයේ 11 වන ඉරුදිනට නියමිත සුදෝ සුවිශේෂයට අපේ අවධානය යොමු කරන්න. ඉතින් මම පියතුමන්ට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා සාමාන්‍ය සමයේ 11 වන ඉරුදිනට නියමිත සුදෝ සුවිශේෂය අපට ඉදිරිපත් කරන්න. සුවිශේෂක මාර්ක් තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය මෙසේය. තවද ජේසුස් වහන්සේ කතා කරමින් දෙවියන් වහන්සේගේ රාජ්‍ය මෙබඳුය.
මිනිසෙක් පොළොවෙහි බීජයක් වපුරයි. රෑදාවල් දෙකෙහි ඔහු නිදා සිටියදීත් අවදිව සිටියදීත් ඔහු නොදන්නා අයුරින් බීජ පැලවී වැඩේ. පොළොවෙහි ස්වභාවයෙන්ම ඵල හටගන්වයි. පළමුව දළුවද දෙවනුව කරලද ඉන්පසු කරල පුරා ධාන්‍යද හටගනී. ගොයම් පැසුණු කල අස්සන්න කාලය පැමිණියෙන් ඔහු වහාම දෑකැත්ත යොදන්නේ යයි වදාළසේක. තද උන්වහන්සේ මෙසේ වදාළසේක. මම දෙවියන් වහන්සේගේ රාජ්‍ය කුමකට සමාන කරම්ද? නැතහොත් කවර උපමාවකින් එය පහදා දෙම්ද? එය අබ ඇටයකට සමානය. එය පොළොවේ වපුරන කල මිහිපිට සියලු බීජවලට වඩා කුඩා වූත් වපුළුවායෙන් පසුව වැඩි සියලුම පැලෑටිවලට වඩා ලොකු වේ. එහි සෙවනේ අහසේ කුරුල්ලන්ට ළඟින්නට හැකිවන තරම් විශාල අතු එය විහිදුවන්නේය. උන්වහන්සේ මෙවැනි උපමා රැසක් මගින් අසන්නන්ට තේරුම් ගත හැකි පමණට දහම දෙසූසේක. උපමාවක් නැතුව උන්වහන්සේ ඔවුන්ට කිසිත් නොවදාළසේක. එහෙත් උන්වහන්සේ තම ශ්‍රාවකයන්ට පෞද්ගලික ලෙස සියල්ල පහදා දුන්සේක. ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමේ සුභාරංචිය නම් මෙසේය. අද දවසේ සාමාන්‍ය සමයේ 11 වෙනි ඉරුදින ශුදෝ මාක්තුමාගේ සුවිශේෂයෙන්ුයි අද දවසේ සුවිශේෂය අපට වෙන්නේ. ඉතින් පියතුමන් මේ පැහැදිලි කරපු සුවිශේෂය ඔස්සේ අපි කතා කරද්දී පියතුමනි මේ අපි ගොඩක් වෙලාට මේ සුවිශේෂය අහලා තියෙනවා. මේ ස්වර්ග රාජ්‍ය අබෑටයකට සමාන කරනවා පියතුමනි. මේ පිළිබඳව ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම ලබා දුන්නොත් අපිට පුළුවන් කතිකාවත ඉදිරියට ගෙනියන්න. ඔව්. දැන් මෙතන අබෑටය කියලා කියපුවාම අපි දන්නා බොහොම පුංචි ඇසට නොපෙනෙන තරම් වගේ පුංචි ඇටයක් නේ. එතකොට මේ ඇටය පැල කරයින් පස්සේ ඒ මහා වෘක්ෂයක් බවට පත් වෙනවා. ඒ අබ ශාකය මහා වෘක්ෂයක් බවට පත් වෙනවා. ඒ වෘක්ෂයේ ඊට පස්සේ බොහෝ දෙනෙකුට ඒ වෘක්ෂයේ ප්‍රයෝජන තියෙනවා. මේකේ සඳහන් කරන ආකාරයට. අනේ වගේ තමයි එතකොට දේව රාජ්‍ය කියන එක, ඒක ස්වර්ග රාජ්‍ය කියන එක අපි කතා කරද්දී අපි ගත්තොත් දෙවියන් වහන්සේ ස්වාමින් වහන්සේ මේ ලෝකෙට ආවේ ඇත්තට මේ දේව රාජ්‍ය මේ සනිටුවන් කරන්න. අපි දේව රාජ්‍ය කියන මේ විශේෂිත වූ කාරණය ගත්තාම අපිට දේව රාජ්‍ය ආරම්භයේ ඉඳන්ම මේ ලෝකයේ තුල පැවතීම තමයි දෙවියන් වහන්සේගේ අදහස උනේ. දැන් දෙවියන් වහන්සේ ඇත්තටම ලෝකය මැව්වේ මුලින්ම ලෝකය මවලා මිනිසයාට ඇත්තටම බාර දුන්නේ දේව රාජ්‍යයේ ස්වභාවයෙන්. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ලෝකය මවලා මිනිසයාට දෙද්දී දෙවියන් වහන්සේ සහ මිනිසා අතර ලස්සන සම්බන්ධතාවයක් තිබුණා. ඒ වගේම තමයි මිනිසා සහ මිනිසා අතරත් ලස්සන සම්බන්ධතාවයක් තිබුණා. මිනිසා සහ ස්වභාව දහම අතරත් ලස්සන සම්බන්ධතාවයක් තිබුණා. එතකොට දේව රාජ්‍ය කියන එක ඇත්තටම මම තේරුම් ගන්න නිසා මම පැහැදිලි කරන්නේ අන්නේ ආකාරයට. ඒ කියන්නේ දෙවියන් වහන්සේ සහ මිනිසා අතරත්, මිනිසා සහ මිනිසා අතරත්, මිනිසා සහ ස්වභාව ධර්මය අතරත් නිකලල් සම්බන්ධතාවයක් තියෙන තැන දේව රාජ්‍යය. දෙවියන් වහන්සේට අවශ්‍යුනේ මිනිස්සයා ඒ වගේ තැනක ජීවත් වෙන එක. ඒ නිසායි මිනිසයාට දෙවියන් වහන්සේ ලස්සන ලෝකයක් අපි කියනවා දෙවියන් වහන්සේ මිනිසයාට මවා දුන්නු තැන, පදිංචි කරපු තැන ඒදන් උයන කියලා නේ. ඊට පස්සේ මිනිස්සාව ඒදන් උයනේ නෙරපුවා කියලා කියනවා පාපය නිසා. ඒතර මේ ඒදන් උයන කියන තැන ගත්තාම මේ ස්වාමීන් වහන්සේ අපිට මතක් කරන හැටියට සඳහන් කරන ආකාරයට ඒක තමයි දේව රාජ්‍යය. එතන තමයි එතකොට තිබුණේ දෙවියන් වහන්සේ මිනිසා අතර, මිනිසා සහ මිනිසා අතර, මිනිසා සහ ස්වභාව ධර්ම අතර නිකලල් සම්බන්ධතාවය. අපගේ ආදිමව්පියන් දෙදෙනාත් සමග. නමුත් ආදිමව්පියෝ දෙදෙනා පාපයට වැටීම තුළ දෙවියන් වහන්සේ මේ අපගේ ආදිමව්පියෝ දෙදෙනාව ඒදන් වෙන්නේ නිරපනවා. ඒතර පාපයට වැටීම තුළ මම අර කතා කරන සම්බන්ධතා තුනම බිඳ වැටෙනවානේ. පාපයට වැටීම තුළ දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය බිඳගත්තා මිනිසයා. පාපයට වැටීම තුළ මිනිසා සහ මිනිසා අතර, ආදම් සහ ඒව අතර තියෙන සම්බන්ධතාවයත් බිඳගත්තානේ. එක අවස්ථාවක දැන් දෙවියන් වහන්සේ කතා කරද්දී මිනිසයා කියනවා මේ ඔබ මට දුන්නු මේ ස්ත්‍රිය තමයි මට මේ දේ කළේ. එයා තමයි මට මේක කරන්න කියලා කිව්වේ. ඒතකොට මේ සම්බන්ධතාවය බෙදෙනවා. ඒ වගේම තමයි සබහා දහම අතර. මේ දෙවියන් වහන්සේ අපිට මතක් කරන ආකාරයට දේවවචනේ සඳහන් කරන ආකාරයට සබහා දහමේ හැම දෙයක්ම මිනිසයාට බාර දීලා එකක් විතරක් මිනිසයාට
ඒක ගකින් විතරක් පළ අනුභව කරන්න එපා කිව්වා. ඒතකොට ඒ සම්බන්ධතාවයත් මනුෂ්‍යයා බිඳගත්තා. ඒතකොට මේ සම්බන්ධතාව තුන බිඳගත්නායින් පස්සේ මනුෂ්‍යාව දෙවියන් වහන්සේ මේ දේව රාජ්‍යය එහෙම නැත්නම් ඒ දන්වියනෙන් නිරපා හරිනවා. ඊට පස්සේ දෙවියන් වහන්සේ නමුත් දෙවියන් වහන්සේට අවශ්‍ය කරන්නේ මේ දේව රාජ්‍ය නැවත ගොඩනගා ගන්න එක. ඒතකොට දේව රාජ්‍ය ගොඩනගන්නට නැවත උන්වහන්සේ මේ ලෝකෙට එව්වේ උන්වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේව. පුත්‍රයාණන් වහන්සේ දේව රාජ්‍යයේ වටිනාකම හැම දෙයක්ම අපිට කියලා දුන්නා. ඒ දේව රාජ්‍යයේ වටිනාකම් තුල ජීවත් වෙන්නට අපිට ආරාධනා කළා. එතකොට අපේ ජීවිතේ අපි ඒ හරියට සකස් කරගත්තොත් ඒ දේව රාජ්‍යය කියන එක අපිට මේ අපි ජීවත් වෙන තැනම ගොඩනගන්න පුළුවන්. අපි ජීවත් වෙන පරිසරයේම ගොඩනගන්න පුළුවන්. හැබැයි අර කියන විදිහට දෙවියන් වහන්සේ මිනිසා සහ දෙවියන් වහන්සේ අතරත් මිනිසා සහ මිනිසා අතරත් මිනිසා සහ ස්වභාවධාම අතරත් ඒ ලස්සන සම්බන්ධතාවය තියෙන්නට ඕනේ. ඒක තිබුණ නැත්නම් අපිට දේව රාජ්‍යය ගොඩනගන්න බෑ. නමුත් ওই දේව රාජ්‍ය ගැන අපි ක්‍රිස්තුස් වහන්සේගේ වටිනාකම් එක්ක මේ විදිහට අපි ගොඩනගා ගන්න ගැන කතා කරාට අපිට දේව රාජ්‍ය උත්තම උස්සේම කතා කරන්න පුළුවන් මේ දෙන පණිවිඩයත් එක්ක සුදෝ සභාව නේ. දැන් ස්වාමීන් වහන්සේගේ මරණය සිදුවෙන මොහොතේ ස්වාමීන් වහන්සේත් එක්ක හිටියේ ස්වාමීන් වහන්සේගේ ශ්‍රාවකයෝ ටිකනේ. ස්වාමීන් වහන්සේගේ මරණයෙන් පස්සේ මේ ශ්‍රාවකයෝ බිය වෙලා ඔක්කොම කඩා වැටිලා එයා හිටියේ නේ. ඒක එයා අප කතා කරනවා සේනාකුළු ශාලාවේ නැවතිලා ඉද්දි දේවමාතාවන් වහන්සේගේ ඒ අවස්ථාවේ තමයි සුදාත්මයන් වහන්සේගෙන් පූර්ණ වෙන්නේ. අපි පසුගිය කාලයක මෙනෙහි කළා. එතකොට මේ සුදාත්මයන් වහන්සේගේ ආගමනයත් එක්ක මේ ශ්‍රාවකයෝ ශක්තිමත් වෙනවා. එතකොට මේ ශ්‍රාවකයෝ 12 කියන්නේ ජුදාස්ගේ මරණයෙන් පස්සේ එකතු වෙච්ච මතයස් කියන ශ්‍රාවකයාත් මේ ශ්‍රාවකයෝ 12 දෙනා එතකොට සභාව ආරම්භ කරනවා. එතකොට මේ 12 දෙනායි ආරම්භ කරන්නේ නේ. බොහොම පුංචි අර කතා කරපු අබෑටේ වගේ බොහොම පුංචි ආරම්භ කිරීමක්. ජෙරුසලමේ තමයි ඉස්ලාම ආරම්භ කරන්නේ. නමුත් ජෙරුසලමේ නැවතිලා ඉන්නේ නැහැ ඒගොල්ලෝ. ජෙරුසලමෙන් ඊට පස්සේ පිටට යනවා නේ. ලෝකේ සෑම අස්සක් මුල්ලක් නැර යනවා. දැන් අද අපි ගත්තාම සුදෝ සභාව කියපුවම කතෝලික සභාව කියපුවම අද ලෝකේ සෑම අස්සක් මුල්ලක් නැරම කතෝලිකයන් ඉන්නවා නේ. ලෝක ජනගහණයෙන් 7න් එකක් කතෝලිකයෝ කියලා කියනවා නේ. ඒ තරම් ලොකු ප්‍රමාණයක්. එතකොට ආරම්භ වුණේ 12 දෙනෙක්ගේ. ආරම්භය ක්‍රිස්තුස් වහන්සේ සහ සමග සුදෝ සභාව කියන එක ආරම්භ වුණේ 12 දෙනෙක්ගෙන්. නමුත් අද ඒක ලොකු ව්‍යාප්ත වීමක් අත්දැකලා තියෙනවා. අන්න ඒ වගේ අර අබෑටය පුංචියට පටන් අරගෙන මහා වෘක්ෂයක් වෙලා ලෝකයට වරප්‍රසාදය කියනවා වගේ තමයි සුදෝ සභාව තුලත් ඒ අත්දැකීම අපි ලබා ගන්නෙ. දැන් පියතුනේ ඔබ වහන්සේ කියපු විදිහට මේක ඇතුලේ මහා ඉවසීමක් ගැන කතා කරනවානේ. දැන් 12 දෙනෙක්ගෙන් සභාව ආරම්භ වෙච්ච සභාව අද වෙනකොට ඔබ වහන්සේ කියපු විදිහට ලෝක ජනගහනයෙන් 7න් එකක් වෙනකන් එන්න අවුරුදු ගානක් ගිහිලා තියෙනවා. එතකොට ඒ වගේ කාලයක් ඉවසීමෙන් මේ දේ සිද්ධ වෙලා තියෙනවා. ලොකු කාලයක් අරගෙන අර අබෑටේ පුංචියට තිබිලා වහන්සේ කියපු විතර මහා වෘක්ෂයක් වෙලා ඒක මුළු ලෝකයකට සෙවණ දෙනවා වගේම අපේ ජීවිතය තුළ ගත්තොත් පියතුමනි මේ අබෑටේ සමහර වෙලාවට ස්වාමීන් වහන්සේව අපි අල්ලගන්න පුංචි තැනක් වෙන්න පුළුවන්. හැබැයි ඒක අපේ ඇතුලේ රෝපණය වෙලා අපේ ඇතුලේ ඒක මුල් දාලා දලු දාලා හැදිලා අපි දේවරාජ්‍ය ජීවත් කරන තැනකට එනකන් සමහරවිට සෑහෙන කාලයක් යන්න පුළුවන්. හැබැයි අපේ මිනිස්සුන්ට අද වෙනකොට තියෙන ප්‍රශ්නයක් අපිට මේ ඉවසීම කියන දේ පියතුමිනි. අපිට සමහර වෙලාවට ප්‍රශ්නයක් ආපු ගමන් අපි ආගම අතාරිනවා. අපි දේව වචනය විශ්වාස කරන එක නවත්තනවා. එක්ක දෙවියන් වහන්සේට බැන යනවා. පියතුමිනි ඔබ වහන්සේගේ උපදේශනය මොකද්ද ඒ සම්බන්ධයෙන්? කොයි වගේ තැනකද අපි ඉවසන්නට ඕනේ? කොයි වගේ තැනකදීද අපි දරා ගන්නට ඕනේ? දැන් ඉවසීම අපි ගත්තොත් අපි කතා කරන විදිහට දැන් අපි මෙතන මම කතා කළා මේ ශ්‍රාවකයෝ 12 දෙනාගෙන් මේක පටන් ගත්තේනේ. ඊට පස්සේ සභාව අද මේ ඉන්න තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. නමුත් ඊට පස්සේ සභාව වෙනුවෙන් මිනිස්සු කොච්චර මැරුණාද නේ? කොච්චර ප්‍රාණ පරිත්‍යාගයෙන් වුණාද? එහෙමයි කියලා ඒ සභාව අතහැරලා ගියේ නැහැ. සභාව වැටුනේ නැහැ නේ? එතකොට මිනිස්සු තමන්ගේ ජීවිතේ පූජා කළා සභාව වෙනුවෙන්. මේ ක්‍රිස්තුස් වහන්සේගේ දහම වෙනුවෙන් මිනිස්සු මැරෙන්න ඕන වෙලාවක සූදානම් වුණා. මිනිසුන්ව පුච්චලා මැරුවා, මිනිසුන්ව එල්ලලා මැරුවා, මිනිසුන්ට ඊතල වලින් විදලා මැරුවා. ඒ වගේ කොච්චර දේවල් අපි සභා ඉතිහාසය තුළ දකින්නවත්. නමුත් ඒ හැම දෙයක්ම එහෙම සිදු වුණයි කියලා සභාව කඩා වැටුනේ නැහැ. සභාව බොහොම ලස්සනට මේ විවසීමේ ගමනත් එක්ක ගමන් කරලා තියෙනවා. ඉතින් ඒ තුළ තමයි දැන් අපි ගත්තොත් ඇත්තටම අපේ රටට අපි ආපුවාම අපගේ පසුගිය වසර 2කට පෙර සිදුවෙච්ච පාස්කු ඉරුදින සිදුවෙච්ච ප්‍රහාරය
නේ පාස්කු දින සිදුවෙච්ච ප්‍රහාරය නිසා කතෝලිකයෝ කී දෙනෙක් මරණයටපත් වුණාද කතෝලිකයෝ වන්දි ගෙව්වද ඒකෙන්. නමුත් එහෙමයි කියලා කතෝලිකයෝ පල්ලියන එක නැවැත්තුවද මේ පල්ලිය වලට ගියාම බෝම්බ ගහනවා ඒ හින්දා අපි පල්ලිය යන්නේ නැහැ කියලා නැවැත්තුවා නෑ. ඊට පහුවෙනි මහ මොහොතේ සිට උනත් කතෝලික මේ දේවස්ථානට එක්කාසු වෙන මිනිස්සු සූදානම්. අඩුම තරමේ අපි මං හිතන්නේ අපි ඇත්තටම ආශ්‍රය කරලා අපි කතා බහ කරලා තියෙනවා කටුවපිටිය දේවස්ථානයේ වගේම අනිකුත් තැන්වල මේ ව්‍යසනයට ලක් වෙච්ච පවුල් වල අය එක්ක ඒගොල්ලන් පවා මෙහෙම දෙයක් වුණා අපිට කියලා ඒකේ වේදනාව තියෙනවා අනිවාර්යයෙන්ම. නමුත් ඒක සබාවත් එක්ක උරණ වෙන්නට කාරණාවක් ඇටියට ඒක තේරුම් ගන්න නැහැ. ඒ අය පල්ලිය අතහැරලා ගිහිල්ලා නැහැ. ඒ අය දහම අතහැරලා ගිහිල්ලා නැහැ. එතකොට කතෝලිකයාගේ ජීවිතයේ ඇත්තටම අපි ගත්තාම ආරම්භයේ සිටම මෙන්න මේ කියන ආකාරයට බොහොම ඉවසිලිවන්තව බොහොම සංයමයෙන් වේදනාත්මක අත්දැකීමක් එක්ක මේ ගමන් කළ යුතු තත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඒක අපි නිකන් ගත්තාම අපේ ජීවිතවලත් සාමාන්‍ය ස්වභාවයකනේ. සාමාන්‍ය ස්වභාවය අපි දැන් අපි ඇත්තටම අපිට හැම දෙයක්ම ඉතා ඉක්මනින් අපිට ඕන විදියට සිදු කරගන්නට බෑ. දැන් නමුත් ලෝකේ කතා කරන්නේ ඒක. ඔබ කිව්වා වගේ අද සමාජයේ කතා කරන්නේ හැම දෙයක්ම ෂණිකව නේ අපිට කියන ෂණික නෝල්ස් ෂණික දේවල් හැමදේම ෂණිකව ඉතා ඉක්මනට කරගන්න තත්වයකට නේ අදපත් වෙලා තිබෙන්නේ. නමුත් ඒව තුළ අපි අත්දකින ආධිනව ඒව තුළ අපි අත්දකින අපහසුතාවයන් පහසුකම් වෙන්න පුළුවන්. ඒ පහසුකම් අපේ ජීවිතේට අපහසුයක් ගෙන දෙන අවස්ථාවන් ඕන තරම් තියෙනවානේ. දැන් අපි උදාහරණයක් ඇරලා ගත්තොත් ජංගම දුරකථනය නේ. ජංගම දුරකථනයේ අපිට කොච්චර පහසුවක් දෙනවද? අද අපිට මෙතන ඉඳන් ලෝකේ ඉන්න ඕනම කෙනෙකුට මේ මොහොතේම කතා කරන්න පුළුවන් ජංගම දුරකථනයේ හරහා ඕනම මොහොතක ඕනම අවස්ථාවක් ඕනම දෙයක් ඉක්මනට කරගන්න හැකියාවක් තියෙනවා. අපේ හැමදේම පහසු කරලා. නමුත් ඒ ජංගම දුරකථනයම අපේ ජීවිතේ ජීවත් කිරීම අපහසු කරලා නැද්ද? නේ? අපි උදාහරණයක් ඇරලා ගත්තොත් අද මේ ජංගම දුරකථනය අතේ තියෙන නිසා සමහර විට බොහෝ දෙනෙකුට මේක easy access වෙලා. සමහර විට අනවශ්‍ය දේවල් වලට පවා ඒකෙන් යන්න දෙයක්. අපි තරුණ පරපුර තරුණයන් සමහර විට පාපුච්චාරණයකට ආපුවාම කියන දෙයක් නෙමේ මේ ගොඩක් වෙලාවට මේක නිසා අපි ගොඩාක් වැරද්දට වැටෙනවා. මේක නිසා අපි අමුතු දේවල් බලන්න පුරුදු වෙලා තියෙනවා ෆාදර් එහෙම කියලා කියන්නේ. එතකොට මේක මේ වෙලා තියෙන්නේ easy access එකක් නේ. දැන් ඉස්සර කෙනෙකුට වැරදි දෙයක් නරඹන්න වුණත් ඒක ලේසියෙන් එහෙම යන්න බැරි වෙනවා. ඔකට ගිහිල්ලා ඒ කියන්නේ ඒවා තියෙන තැන් වලට ගිහිල්ලා අරගෙන ඇවිල්ලා නැත්නම් ඒ තියෙන මොන හරි දේවල් හොයාගෙන ලොකු කතන්දරනේ. නමුත් අද එහෙම නැහනේ. අද මේකේ ගිහිල්ලා මේක ගැහුවා ගාම සමහර විට ඒ දගේ තැනකට යන්න පුළුවන්. එතකොට අපේ ජීවිතේ ගැලවීම කියන එක සමහර විට අපිට ගොඩක් අපහසු වෙලා. නේ? ජීවිතේ බේරා ගැනීම කියන එක අපහසු වෙලා. අනිත් ඒවා ඔක්කොම පහසු වෙලා. අපි කරන කියන දේවල් වලට ඒක පහසුයි. ජීවිතය ලස්සනට ගෙවන්නට තියෙන අවස්ථාව ජීවිතේ ගලව ගන්න තියෙන අවස්ථාව කියන එක අපිට අපහසු වෙලා. ඉතින් ඒ තත්ත්වය තුළ අපි ගොඩාක් වෙලාවට මං හිතන්නේ සාර්ථකත්වයට අසාර්ථකත්වයකට ගිහිලා තියෙන්නේ. දැන් උදාහරණයක් ගත්තාම තව උදාහරණයක් අපි ගන්නවා නම් සමහර විට දැන් මේ අපි ගොඩක් වෙලාවට තරුණයන්ගේ ජීවිතය දකින්න දෙයක් තමයි මේ ආදර සම්බන්ධතාව නේද? ඉතින් ආදර සම්බන්ධතාවයක් කියන එක අපි ඉතිහාසයට ගියොත් ඉතිහාසය තුළ ආදර සම්බන්ධතාවයක් ඇති කරගනින්දී ඒක ලොකු ක්‍රියාදාමයක් තිබුණානේ. ලොකු ක්‍රියාවලියක්. ඔව් ලොකු ක්‍රියාවලියක්. ඒ කියන්නේ ඉස්සල්ලාම එක්කෝ බස් එකේ නම් හම්බෙන්නේ බස් එකට ගිහිල්ලා ටෙලිෆෝන් නම්බරේ හරි නැත්නම් මොකක් හරි දෙන ටෙලිෆෝන් නම්බර්ස් නෑ. ඇත්තට මේ කාලේ ගොඩක් වෙලාවට ලියුමක් දෙනවා නේද? මේ මොකක් හරි දැන් හිතෙනවා නම් මේ කෙනාට මම සම්බන්ධතාවය ඇති කරගන්න ඕනේ කියලා. ඉතින් ලියනවා බොහොම කවි සිතුවිලි දාලා ඉතින් ලස්සනට ලියුමක් ලියනවා. ලියන එක ලේසිත් නෑ. ඒක ඉතින් ගොඩාක් කල්පනා කරලා මෙහෙම ලියලා සමහරට එකක් ලියලා ඒක හරි ගියේ නැත්නම් ඒක මුණ්ඩි කරලා දාලා විසි කරලා තවත් එකක් කරගෙන ලියලා බොහොම අමාරුවෙන් ගැට ගහගෙන මේක ලියලා ගිහිල්ලා දෙනවා. නේ? ඊට පස්සේ ඕකට පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ආයේ ඒ කෙනා දකින්න මොහොත මට දැන් අද ලැබෙයිද මේකට උත්තරයක් කියලා එහෙම බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් පෝස්ට්මන් එනකන් ඉන්නවා අපේ ලියුමක් එනවද කියලා බලන්න නේ. ඒ වගේ බොහොම කටුක අත්දැකීමක් එක්ක ගිහිල්ලා සම්බන්ධතාවයේ සමහර විට එකයි. එකට වඩා ඒ දවස්වල සම්බන්ධතාවය ඇති කරගන්න මොකද මේ එකක් ඇති කරගන්නත් ලොකු කට්ටක් ගන්න එපා. ලොකු වේදනාවක් තියෙනවනේ. ඒ නිසා එකයි. නමුත් අද මොකද වෙලා තියෙන්නේ? අද එහෙම නෙමෙයි. අද ලියුම් ලියන්නේ කිසි දෙයක් අවශ්‍ය නැහැ. අද දුරකථනය ගත්තා, මැසේජ් එකක් ගැව්වා, ඒ පැත්තෙන් උත්තරය ආවා නම් ඒක හරි. ඊට පස්සේ ඕක ඔහොමම යද්දි තවදුරට සමාජයට තවත් මොකක් හරි එක්ක කටහඬක් හරි කොහොම හරි වැරදිච්ච දුරකථන ඇමතුමකින් හරි තවත් එකක් හම් වෙනවා. ඊට පස්සේ එතනටත් මේකක් දානවා. එතකොට ඇත්තටම
බොහොම මේ ඉක්මනින් ගොඩාක් දේවල් ඇති කරගෙන ලොකු ක්වොන්ටිටි එකක්. නමුත් ක්වොලිටි එක බිඳුවයි. ක්වොලිටි එක නැහැ. ඉස්සර එහෙම නෙමෙයි. ඉස්සර ක්වොන්ටිටි එකක් නැහැ. ක්වොලිටි එක තිබිච්ච එක සම්බන්ධතාවය ඒක මුළු ජීවිතේ වෙනුවෙන් ජීවිතේම කරගෙන සමාජයට ගමන් කළා. නමුත් අද සම්බන්ධතාව එහෙම නෙමෙයි. අද සම්බන්ධතාව ගොඩාක් ඇති කරගෙන නමුත් එක සම්බන්ධතාවක්වත් සමාජයට හරියට සිදු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ගොඩාක් දේවල් අපි හිතනවා නම් මේ ෂණිකව සිදු වෙන්න ඕනේ ඉක්මනට කරගන්න ඕනේ කියලා ඒකම අපේ ජීවිතේ විනාශය බවට පත් වෙනවා. ඉතින් ඒකයි ස්වාමීන් වහන්සේ කියන්නේ ගොවියෙක්ගේ ජීවිතේ උන්වහන්සේ බොහොම ලස්සනට ගන්න ඒකයි. ගොවියා තමයි මෙතනට ඇත්තටම හොඳම සුදුසුම උදාහරණය උන්වහන්සේ ගන්න විදියට. මොකද ගොවියෙකුට මහා ඉවසීමක් තියෙන්න ඕනේ. ගොවියා මේ පැලයක් හිටවපු පමණින් නැත්නම් බීජයක් හිටවපු පමණින් පළදාවක් ගන්න බෑනේ කවදාවත්. එතන ලොකු අරගලයක් තියෙනවා. ඒ මිනිස්සයා ඒක හිටවන්නත් ලොකු අරගලයක ඉන්නේ. හිටවන්න පොළවත් එක්ක හැප්පෙන්න ඕනේ, පොළව කොටන්න ඕනේ, පොළව කොටලා ඒකට බීජය දාන්නට ඕනේ, ඊට පස්සේ වතුර දාන්න ඕනේ. මේ හැම දෙයක් එක්කම තමයි වර්ධනය ඊට පස්සේ සිදු වෙන්නේ. වර්ධනය දෙවියන් වහන්සේ තුළ සිදු වෙන දෙයක්, දෙවියන් වහන්සේ කරන දෙයක්. ඊට පස්සේ ඔහු බලාගෙන ඉඳලා ඉවසීමෙන් බලාගෙන ඉඳලා ඔහු ප්‍රතිඵල ලබනවා යම් කිසි කාලයක් ගියාම. එතකොට මේ ඉවසීමත් එක්ක ලබන ප්‍රතිඵලයත් එක්ක ඔහු බොහොම සතුටුයි. අවසානයේදී තමයි දෑකැත්ත යොදන්නේ. ඔව් අවසානයේදී තමයි ඉතින් අස්වැන්න රස කරගන්න උත්සාහ කරන්නේ. එහෙම නැතුව අපි සමහර විට අපි පුංචි කාලේ මටත් මතකයි අපි සමහර විට දැන් යම් කිසි දෙයක් පැල කරපුවාම අපි හිතනවා නිතා ඉක්මනට මේක පැල වෙලා එයි කියලා. අපේ අධ්‍යාපනය වුණත් ගත්තාම අධ්‍යාපනය වුණත් අපිට එකපාරටම හැම දෙයක්ම අවසන් කරගන්නට බෑ. අපිට මේ කාලය යනවා. මම මේ ඉඳලා වැඩි කාලයක් යන්න නැතුව මට ඉක්මනින් මේ ඔක්කොම ඉගෙනගෙන ඉවර කරන්න ඕනේ කියලා අපිට ශිෂ්‍යත්වය කරන වයසේදී බෑනේ උසස් පෙළ මට්ටමේ කරන දේවල් කරන්න කවදාවත්. ඒකට යම්කිසි ගමනක් තියෙනවා. ඒකට යම්කිසි මහන්සි වීමක් වෙන්නට ඕනේ. ඒක වේදනාවක්. ඒක අමාරුයි. ඒක ලේසි නෑ. ගොවියට පොළවත් එක්ක හැප්පිලා පොළව කොටලා මේ බීජ පැල කරනවා කියන එක ලේසි නෑ. අමාරුයි. කටුකයි. ඒ අමාරු අත්දැකීම වරප්‍රසාදයකට පැමිණෙනවා. හැබැයි මේ ඵලදාවත් එක්ක අසන්නත් එක්ක. ඉතින් ඒක අපේ ජීවිත ස්වභාවය. ඉතින් ස්වාමීන් වහන්සේ මේ කතා කරන්නේ අපේ ජීවිත ස්වභාවයත් එක්කයි. මේ ස්වභාවය අපි තේරුම් ගන්නට ඕනේ. පැහැදිලි පියතුමනි. අර අපේ ආච්චි අම්මලා සීලා ඉස්සර කියනවා ඉක්මන් කොටයි කියලා. ඉතින් මේ කාරණේ තමයි පියතුමන් පැහැදිලි කරන්නේ. සමහරවිට අපේ ජීවිතේ අරමුණු ඉලක්ක තියෙන්න පුළුවන්. හැබැයි බීජයක් හිටෙව්වට පස්සේ රෑදාවල් දෙකේ වැඩ කරන්න සිද්ධ වෙනවා. අවදිව ඉන්න වෙනවා. හැබැයි අපි අවදිව ඉන්න තරමට සමහරවිට අපේ අරමුණු වෙනෙන් අපේ ආඥාවෙන් අපි දෙවියන් වහන්සේට ඉඩ දීලා ඉන්න තරමට අපි නොදැනීම ඒ දේ සමහරවිට දෙවියන් වහන්සේ කරනවා. ඉතින් කාලයකට පස්සේ අපිට පුළුවන් දෑකැත්ත යොදලා අස්වැන්න නෙලා ගන්න. ඉතින් මේ දේ තමයි පියතුමන් පැහැදිලි කරේ. ඉතින් ඒ ආකාරයෙන් මගේ ප්‍රේමන්තනි අපි සාකච්ඡාවට ලක් කරේ සාමාන්‍ය සමයේ 11 වෙනි ඉරුදිනට නියමිත සුදෝෂ විශේෂය. අපි සූදානම් වෙනවා සාමාන්‍ය සමයේ 11 වෙනි ඉරුදිනට නියමිත දෙවන දේව වාක්‍ය සංග්‍රහයට අපේ අවධානය දෙන්න. දෙවන දේව වාක්‍ය සංග්‍රහය උපුට ගන්නේ ශුදෝ පාවුලතුමන් විසින් කොරින්තිවරුන්ට ලියන ලද දෙවන හසුනින්. අපි සූදානම් වෙනවා එම දෙවන හසුනේ කොරින්තිවරුන්ට ලියන ලද දෙවන හසුනේ 5 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තියේ සිට 10 වෙනි වගන්තිය දක්වා කොටසට අපේ අවධානය යොමු කරන්න. එබැවින් අපි සෑම විටම ධෛර්යයෙන් සිටිමු. ශරීරය නැමැති නිවාසයේහි සිටින තුරු අපි සමිදානන් වහන්සේගෙන් ඈත්ව සිටින බව අපි දනිමු. අප ජීවත් වනුයේ දැකීමෙන් නොව ඇදහීමෙන්ය. අප ධෛර්යයෙන් සිටින බව නැවත කියමු. ශරීරය නැමැති නිවාසයෙන් ඈත් වී සමිදානන් වහන්සේ තුල විසීමට අපි වඩාත් කැමැති වෙමු. ඒ නිසා අපි එහි වේවා මෙහි වේවා කොයි නිවාසයේහි සිටියත් සමිදානන් වහන්සේ ප්‍රසන්න කිරීමට වඩාත් ආශාවෙමු. මන්ද අපි සියලු දෙනාම තම තමාගේ ශාරීරික ජීවිතයේදී කළ හොඳ නොහොඳ අනුව විපාක ලබන පිණිස ක්‍රිස්තුන් වහන්සේගේ විනිශ්ශාසනය ඉදිරියේහි පෙනී සිටීමට නියමව සිටිමු. පියතුමනි දෙවන දේව වාක්‍ය සංග්‍රහය ගත්තාම ගොඩක් වෙලාවට අපි දකිනවා මේ පොඩි ධනාත්මක ගතියක් තියෙනවා. අපි නිකන් ඉලක්කයකට තල්ලු කරන ගතියක් තියෙනවා. මොන අරගලය ප්‍රශ්නේ බාධකේ ආවත් නෑ අපිට මේ දේ කරන්න පුළුවන්. ලොකු ආත්ම විශ්වාසයක් ධෛර්යයක් ලබා දෙනවා පවුලතුමා. මේ ඉතිහාස කතාවත් එක්කම පැහැදිලි කරලා කිව්වොත් පැහැදිලි පියතුමනි අපිට. ඔව් දැන් ඉතිහාස කතාව කිව්වොත් අපි ඇත්තටම මෙතන කොරින්ති සංඝය කොරින්තියේ හිටපු ඒ ජනතාවට ඔවුන්ගේ ඇතිවෙච්ච ආධ්‍යාත්මික ගැටලු ඔවුන්ගේ ඇතිවෙච්ච ගොඩාක් බොහෝ ගැටලු වලට
සුදෝ පාවුලතුමා දුන්නු පිළිතුරු තමා මේ සඳහන් වෙලා තියෙන්නේ. උන්වහන්සේගේ හසුන් වලින් ඒ අයට කතා කරලා කියනවා මේවා තමයි ඔබගේ ප්‍රශ්න වලට පිළිතුරු කියලා නේද? ඉතින් ඒ හා සම්බන්ධව දැන් ඔබ කිව්වා වගේ මෙතනදී ඇත්තටම බොහොම ධනාත්මක ආකාරයෙන් ඔබ කියන ආකාරයට අපිට පෙන්눔 කිරීමක් කරනවා. මොකද හේතුව මෙතනදී අපිට කියනවා අපි මොන තත්ත්වයේ තුල වුණත් ක්‍රිස්තුස් වහන්සේත් එක්ක අපි ඇති කරගන්නා වූ සම්බන්ධතාවය තුළ අපි අත්දකින්නා වූ වරප්‍රසාදය අපේ ජීවිතේ. දැන් අපේ ජීවිතේ අපි ගත්තාම අපිට විවිධාකාරයේ අරගල එන්න පුළුවන්, විවිධාකාරයේ අමාරුකම්, විවිධාකාරයේ අපහසුතාවයන් වලට අපි ලක් වෙනවා. නමුත් අපි ක්‍රිස්තුස් වහන්සේත් එක්ක ඇති කරගෙන තියෙන සම්බන්ධතාවයේ ස්ථාවර නම් ඒ තුළ අපි අත්දකින්නා වූ වරප්‍රසාදය. දැන් ඒකට පාවුලතුමා කතා කරලා තියෙනවා මේ ශාරීරික ජීවිතයේ අවසානය. ශාරීරික ජීවිතය අයින් වුණත්, ශාරීරික ජීවිතෙන් ඈත් වුණත් ආත්මික ජීවිතයක් අපි හැම කෙනෙකුටම බලාපොරොත්තුවක් වෙනවා. මේ එතකොට ආත්මික ජීවිතය අපි ඒ වරප්‍රසාදය අත්දකිනවා. ශාරීරික ජීවිතය අපි කරපු දුර්වලකම්, ශාරීරික ජීවිතය කරපු අපි නරක දේවල් ඒවා අපිට බලපෑමක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි හැම කෙනෙක්ම ශාරීරික ජීවිතයේ යහපත තුළ ජීවත් වෙන්නට උත්සාහ කළ යුතුයි කියන දේ. ඉතින් ඇත්තටම අපි මේ කාලේ අපි හැම කෙනෙක්ම පීඩාකාරී වෙලා තියෙනවා මේ කොරෝනා වසංගතය තුළ. ඒතකොට මේ කොරෝනා වසංගතයත් එක්ක අපි ගොඩාක් අසරණ වෙලා තියෙනවා. නමුත් එතනදී අපිට සමහර විට අපිට හිතෙන්න පුළුවන් අපි අදහන දෙවියන්, අපි අදහන ජේසු ඇත්තටම ජේසුත් අපිව අමතක කරලාද කියලා සමහර විට. නෑ, ජේසු අපි අමතක කරලා නෙමෙයිනේ. අපිට මේ සම්බන්ධතාවය තුළ ඒ වරප්‍රසාදය අත්දකින්නට පුළුවන්. උන්වහන්සේ තුළ අපි ඒ සම්බන්ධතාවය තව තවත් ශක්තිමත් කර ගැනීමයි වඩා වැදගත් වෙන්නේ. ඇත්තටම අපි කල්පනා කරලා බැලුවොත් අපි ඉස්සෙල්ලා කතා කරපු අර දේව රාජ්‍යයේ ස්වභාවය, දෙවියන් වහන්සේ මිනිස්යාව මැව්වේ මේ දේව රාජ්‍ය තුළ ජීවත් වෙන්න කියන එක මම ඔබට පැහැදිලි කළා. ඒතකොට මේ දේව රාජ්‍ය තුළ තිබිච්ච අර දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය, මිනිසා එක්ක තියෙන සම්බන්ධතාවය, මිනිසා ස්වභාව ධර්මයත් එක්ක තියෙන සම්බන්ධතාවය. ඔය තුන අපි නැති කරගත්ත නිසානේ මේ කොරෝනා වසංගතයක් වුණත් අපිට ආයේ මන්නම් කියන්නේ ඒකයි නේ. අපි ස්වභාව ධර්මයට මොනතරම් වින කළාදනේ. අපි මිනිස්යාට මොනතරම් වින කළාද, අපි දෙවියන් වහන්සේට මොනතරම් වින කළාද. මේ කියන්නේ දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය මොනතරම් විනාශ කරගත්තද. අන්න ඒ නිසා තමයි මේ වගේ වසංගතයකින් අපි පීඩාව විඳින්නේ. දැන් දෙවියෝ කෝ කියලා අහලා වැඩක් නැහැ. නැහැ. අපි ඒක මොකද දෙවියන් වහන්සේ ඇත්තටම උන්වහන්සේගේ ස්ථාවරය තුල ඉන්නවා. අපි තමයි ගොඩක් වෙලාවට වරද්ද ගත්තේ. දැන් අපි උදාහරණයකට ගත්තත් අපි දැන් මේ තුන්වෙනි රැල්ලක් නේ අපිට මේ ඇති උනේ. මේ තුන්වෙනි රැල්ල ඇති උනේ ඇත්තටම අපි කල්පනා කරලා බැලුවොත් අපි වගකීමෙන් තොරව ජීවත් වෙච්ච නිසා. කියන්නේ දැන් පසුගිය කාලේ ඇත්තටම අපි කිසි මට්ටමකට මේ தත්ත්වය සමනයටපත් වෙලා තිබුණා. නමුත් ඇත්තටම අප්‍රේල් මාසයේ ගොඩාක් වෙලාවට අපිට ලැබිච්ච නිවාඩුත් එක්ක අපි අනවශ්‍ය විදියට විනෝදචාරිකා ඒ වගේ දේවල් යොමු නැති. ඒක අපි ඇත්තටම පීඩාකාරීව ඉඳලා ලැබිච්ච අවස්ථාවෙන් අපි ගත්ත ප්‍රයෝජනයක් වෙන්න පුළුවන්. නමුත් අපි මේ විනෝදචාරිකාවකට යන මොහොතේ අපිට පුළුවන් වුණා නම් ඇත්තටම මේ මුඛ ආවරණ පැනදගෙන ඒ කියන විදිහට අපි ඒ ඔක්කොම හරියටම ඉෂ්ට කරන්න සමාජයට මෙච්චර දරුණු නොවෙන්න තිබුණානේ. නමුත් අපි දන්නවා විනෝද වෙන්නට ගියාම අපිට ගොඩක් වෙලාවට බොහෝ දේවල් අමතක වෙලා. එතකොට අපිට මුඛ ආවරණ අමතක වෙන්න ඇති. අපේ සැනිටයිසර්ස් අපිට අමතක වෙන්න ඇති. අපි ආරක්ෂා වෙන්න ඕනේ කියන එක අපිට අමතක වෙන්න ඇති. ඉතින් ඒ තුල අපි මේ අත්දකලා තියෙන ආයේ තුන්වෙනි රැල්ල. ඉතින් ඒකට දෙවියන් වහන්සේගේ වැරද්දක් නැහැ. ඒක ජේසුගේ වැරද්දක් නැහැ. අපි ජේසුත් එක්ක සම්බන්ධතාවයේ තව තවත් ස්ථාවර වෙනවා නම් අපිට ඇත්තටම මේ තත්ත්වෙනුත් නිදහස් වෙන්නට හැකියාව ලැබෙවි. නමුත් ඒනිදී අපි තේරුම් අරගෙන අපිත් වෙනස් විය යුතු පැති ගොඩාක් තියෙනවා. නෑ, ඔබ වහන්සේ කිව්වා වගේ දැන් අර දෙවියන් වහන්සේ මනුෂ්‍යයා සහ ස්වභාව ධර්මයේ අතර මේ බිඳ වැටුණු සමතුලිතතාවය නැවත කොට නැගුවොත් දෙවියන් වහන්සේට ආශිර්වාද කරයි. අනිවාර්යයෙන්ම මේ සම්බන්ධතාව තුන. ඒක දෙවියන් වහන්සේ එක්ක විතරක් නෙමෙයිනේ සම්බන්ධතාවය. අපේ අපි සහෝදරයෙක් එක්කනේ. සහෝදරයෙක් අපගේ ස්වභාව ධර්ම එක්ක ඒ සම්බන්ධතාවය අපි රැකින්න ඕනේ. ඒ රකිද්දී අනිවාර්යයෙන් මේ ලස්සන වරප්‍රසාදයේ ගමන අපිට අත්දකින්නට පුළුවන්. ඉතින් මම හිතන්නේ මේ දේව වචනය ඇතුලේ අපි කාලීන දේවල් පිටුමන් මතු කරපු එක ගොඩක් වටිනවා. ඉතින් අපි හිතමු මේ වෙලාවේ අපි මොනවද කළ යුත්තේ කියන කාරණයත් පිටුමනේ ඒ වගේම තමයි මේ දෙවනි කියවීම ඇතුලේ අපිට පවුලතුමා මේ දේව වචනේ කතා කරනවා. මේ අපි ජීවත් වෙන්නේ දැකීමෙන් නෙමෙයි ඇදහිීමෙන් කියලා පිටුමනේ. මේ ඇතුලේ ඔබ වහන්සේ පැහැදිලි කරලා දෙන්නේ මොකද්ද? ගොඩක් වෙලාවට අපි ජීවත් වෙන්න පටන් ගන්නවා මේ අපි දකින දේවල්, අපිට ඇහෙන දේවල්, ඒවත් එක්ක තමයි අපි ජීවිතය තීරණ ගන්නෙ. ඉතින් සමහර වෙලාවට මේවත් එක්ක තීරණ ගන්න නැති වුණාම අපිට ජීවිතය ඉස්සරහට යන්නත් බැරි වෙනවා. මේ දේවවචනය ඇතුලේ මේ විදිහට කිව්වට දැකීමෙන් නෙමෙයි ඇදවීමෙන් කියන. ඔබ වහන්සේ මේකට මොන වගේ පැහැදිලි කිරීමක්ද දෙන්නේ? ඔව්, අපි මෙහෙමයි. අපි බොහෝ දේවල් අපිට දකින්න පුළුවන් අපේ ඇස් වලින්නේ. අපි ඇස් වලින් දකින්න දේ අපි විශ්වාස කළේ නැත්තම්
නේ නිකන් දකින මට්ටමට දැක්කයි කියලා තියෙන තේරුමක් නැහැනේ. ඒක අපි විශ්වාසයක් තියෙන්න ඕනේ ඒක කෙරේ. ඒ විශ්වාසය තුළ තමයි ඒක ඒ කියන්නේ අපි දක්වන ඇදහිීම තමයි අපිව ජීවත් කරවන්නේ. අන්න එතන ඒක කියන්නේ ඒක ලොකු ගැඹුරු දෙයක් නෙමෙයි අතන මෙතන කතා කරන්නේ. අපි දකින මට්ටමින් අපි දැක්කයි කියලා හිතනට වඩා ඒ දකින දේ අපි විශ්වාස කරන්න ඕනේ. උදාහරණයකට අපි ගත්ත අපි යම්කිසි දෙයක් දකින ආකාරය ඒක වෙනස් වෙන්න පුළුවන් එක එක්කෙනාට. නමුත් ඒ තුළ තියෙන ගැබ් වෙලා තියෙන ප්‍රධාන දැනුම වෙන්න පුළුවන් ප්‍රධාන තේමාව වෙන්න පුළුවන් ඒ තුළ අපිට කියන දේ වෙන්න පුළුවන් ඒක අපි විශ්වාස කරන්නට ඕනේ. ඒ විශ්වාසය තුළ ඒක ගමනක් ඒක අපිට ජීවත් කරවන්නට පුළුවන් වෙන්නේ. පියතුමිනි අවසාන වශයෙන් මම ඔබ වහන්සේගෙන් දැනගන්න කැමති දෙවෙනි දේව ප්‍රකාශනයේ අවසානයේට සඳහන් කරනවා මේ ශාරීරික ජීවිතයේදී කළ හොඳ නොහොඳ අනුව අපිට විපාක හම්බ වෙනවයි කියලා. ක්‍රිස්තුන් වහන්සේගේ විනිශ්ශාසනයේ ඉදිරියේ පෙනී සිටින්න වෙනවයි කියලා. මේ කාරණයක් මම හිතන්නේ පැහැදිලි කරොත් හොඳයි. මොකද සමහරවිට අපිටත් අමතක වෙනවා අපි කවදා හරි මැරෙනවා කියලා පියතුමිනි. ඔව් ඉතින් ඇත්තටම කතෝලිකයන් හැටියට අපි විශ්වාස කරන දෙයක් තමයි අවසාන විනිශ්චය කියන එක. ඉතින් අවසාන විනිශ්චය අනිවාර්යයෙන්ම සිදු වෙනවයි කියන දේ. ඒතකොට අවසාන විනිශ්චයේදී දෙවියන් ජේසු ඔබ මාව විනිශ්චය කරද්දී උන්වහන්සේ කියන්නේ අපි කොච්චර දුරට ශාරීරිකව යහපත් දේවල් කරලා තියෙනවද? ඒ කියන්නේ උන්වහන්සේ ඇත්තටම එක අවස්ථාවක් කියන්නේ ඔබ සිරගත වෙලා ඉන්න කෙනාව බලන්න ගියාද නේ? අපගේ ශාරීරික පුණ්‍ය ක්‍රියා සහ ආත්මික පුණ්‍ය ක්‍රියා හැටියට උන්වහන්සේ හඳුන්වන්නේ නේද? අපි මොනවාද කන්නට නැති කෙනෙක්ට කන්න දුන්නද? අපි රෝගීව ඉන්න කෙනෙක්ව බලන්නට ගියාද? ඔන්න ඔය කියන කාරණා තමයි උන්වහන්සේ අන්තිමට අපෙන් බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඉතින් ඒක අපි ඉෂ්ට කරලා නැත්තම් සමහරවිට අධ්‍යාත්මික වරප්‍රසාදයේ අත්දකින්නට ආත්මික ජීවිතයේ යහපත එහෙම නැත්නම් ආත්මික ජීවිතය තුළ අපි බලාපොරොත්තු වෙන ස්වර්ගීය උරුමය කියන එක අත්දකින්නට අපිට අපෝසත් වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඒක ඒ ස්වර්ගීය ගනුදෙනුව එහෙම නැත්නම් ඒ ආත්මික ගනුදෙනුව සිදුවන්නේ මේ ශාරීරික ජීවිතය අපි කරන කියන දේ තුළ. ඉතින් අපි හැම කෙනෙක්ම ජීවිතේ මතක තියාගන්නට ඕන දෙයක් තමයි අපිට මේ ආත්මික ගනුදෙනුවක් තියෙනවා. මරණයෙන් පස්සේ ආත්මික ගනුදෙනුව හරියට සිදු වෙන්නට නම් මේ ශාරීරික ජීවිතය අද අපි ජීවත් වෙන ජීවිතේ අපි යනවා සකස් කර ගන්නට ඕනේ කියන දේ. ඉතින් මම හිතන්නේ මගේ ප්‍රේමවන්තර ඔබට පැහැදිලි ඇති අද දවසේ සාමාන්‍ය සමය 11 වෙනි ඉරිදිනට නියමිත දේවවාක්‍ය සංග්‍රහය අපි කතා කරේ. ඉතින් පියතුමන් අවසාන වශයෙන් කිව්වා වගේ සමහර වෙලාවට මේ අපි මේ ශාරීරික ජීවිතේ ජීවත් වෙද්දී තමයි අපි බීජ හිටවන්නේ බලාගෙන ඉන්නේ. සමහරට අසන නෙලන්න වෙන්නේ ආත්මික ජීවිතයේදී වෙන්න පුළුවන් මරණයෙන් පස්සේ වෙන්න පුළුවන්. ඉතින් මේ කාරණා ටික ගැඹුරින් හිතන්න ඔබට ආරාධනා කරන ගමන් පියතුමන්ගෙන් මම අවසාන වශයෙන් දැනගන්න කැමති අද දවසේ සාමාන්‍ය සමයේ 11 වෙනි ඉරුදිනට නියමිත මේ සම්පූර්ණ දේවවාක්‍ය ගත්තාම ඔබ වහන්සේට සාරාංශයක් විදිහට මොකක්ද කියන්න තියෙන්නේ? ඔව් අපිට ඇත්තටම අද පණිවිඩය තියෙන්නේ දේව රාජ්‍ය පිළිබඳව. දේව රාජ්‍ය බොහොම සරලව පටන් අරගෙන මහා විශාල ආකාරයට ඒක ව්‍යාප්ත වෙනවා. ඒ ව්‍යාප්ත වීම තුළ අපේ ජීවිතයේ සමහරට වේදනාත්මක අත්දැකීම්, කැඩීම් බිඳීම් අපි සාක්ෂාත් කරගන්නට යහපත කරා. දැන් අපි ගත්තොත් උදාහරණ මේ සාමාන්‍ය විදිහට දිව්‍යසප්‍රසාද වහන්සේ. දිව්‍යසප්‍රසාද වහන්සේ කියන්නේ ජේසුස් සම්පූර්ණයෙන්ම කැඩීම බිඳීම, ජේසුගේ කැඩීම බිඳීම. ඒ කැඩීම බිඳීම තුළ උන්වහන්සේ අපිට දුන්න මහා වරප්‍රසාදය තමයි දිව්‍යසප්‍රසාද වහන්සේ. එතකොට මේ දිව්‍යසප්‍රසාද වහන්සේට සම්බන්ධ වෙන ජනතාවක් ඇටියට ඔබේ මගේ ජීවිතයේ කැඩීම බිඳීම, වැයවීම, ජීවිතයේ දුක වේදනාව මේ හැම දෙයක්ම කොටසක් වෙනවා දේව වරප්‍රසාදයෙන්. ඊට පස්සේ ඒ වරප්‍රසාදය අපිට අත්දකින්නට ඒ වරප්‍රසාදයේ ගමනට අපිට යොමු වෙන්නට ඒ කියන්නේ මනුෂ්‍ය ජීවිතයේ දුක වේදනාව කරදර කියන එක අනිවාර්යම ලක්ෂණයක්. ඒක දෙවියන් වහන්සේ හා සම්බන්ධ වෙද්දී අපිට වරප්‍රසාදය කරා රැගෙන යන්නට පුළුවන්. ඉතින් ඒ වරප්‍රසාදය අත්දකින්නට අපිට ඒ සම්බන්ධතාවයට ලක්වීමේ අවශ්‍යතාවය තමයි තිබෙන්නේ. ඉතින් බීජයක් වුණත් අර පොළොව යටට වැටි නොමලොත් ඒ බීජය නරක් වෙලා ඒක ඇතුලෙන් පැලයක් ආවේ නැත්තම් බීජය තැලුන් නැත්තම් පොඩි උන් නැත්තම් නරකුන් නැත්තම් මහා පළදාවක් මහා ගහක් වෘක්ෂයක් හැදෙන්නේ නැහැ. ඉතින් පියතුමන් අද දවසේ මේ දේව වාක්‍යය ඇතුලේ දේව වාක්‍ය සංග්‍රහය ඇතුලේ සරලව පැහැදිලි කරලා දුන්න කාරණේයි. ඉතින් අද දවසේ මම බොහොමත්ම ස්තුතිවන්ත වෙන්නට කැමතියි. සාමාන්‍ය සමයේ 11 වෙනි ඉරුදිනට නියමිත මේ දේව වාක්‍ය සංග්‍රහය අපිට පැහැදිලි කරලා දුන්නු. වාද්දුව මේ සම්සේවක ගරු ගයන් ප්‍රසන්ත පූජා ප්‍රසාදින් වහන්සේට ජේසු විටයි කියලා බොහොමත්ම ස්තුතියි කියලා කියනවා පියතුමිනි. ඉතින් මාගේ ප්‍රේමවන්තින ඔබට ආරාධනා කරනවා ස්වර්ග රාජ්‍යය හොයන්න, ස්වර්ග රාජ්‍යය තවදුරටත් ගවේෂණය කරන්න, අත්දකින්න ලැබෙන සතියක් වෙන්නට කියලා. ඉතින් අපි සූදානම් වෙනවා ලබන සතියේත් කතා කරන්න
සාමාන්‍ය සමයේ 12 වෙනි ඉරුදිනට නියමිත දේව වාක්‍ය සංග්‍රහය. ඔබ සැමට ජේසුස් පිටයි.